හයි කියන හැමදිනාටම ගිය සතියේදී අපිට ෆවුන්ඩේෂන් එපිසෝඩ් 6 ගැන කතා කරන්න පුළුවන්කමක් ලැබුණ නැහැ. මොකද ඒ වෙලාව තමයි මම පාවිච්චි කරේ ඩූන් මූවි එක ගැන, එහෙම නැත්නම් ඩුනිවර්ස් එක ගැන යම් ආකාරයක ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්න. ඒ නිසාම මේ එපිසෝඩ් එකේදී එහෙම නැත්නම් මේ රිව්යු එකේදී ෆවුන්ඩේෂන් 6 වෙනි කොටස සහ 7 වෙනි කොටස කියන මේ දෙකම ගැන කතා කරන්න තියෙනවා. ඒ නිසා අපි ඉක්මනටම වැඩි පටන් ගමු. මගේ නම තරන්ද විශ්වනාත්, මේ ටීවී නාත් රිවිව්ස්. අපි කතා පටන් ගමු මේ ට්‍රැන්ටර් ප්ලැනට් එකේ සිදුවන සිදුවීම් වලින්, විශේෂයෙන්ම මේ 14 වෙනි ක්ලියොන්ගේ චරිතය අල්ලා. මොකද අපි කලින් රිවිව් වලදීත් සඳහන් කරපු කාරණාවක් තමයි මේ පුද්ගලයාගේ යම් යම් වෙනස්කම් තිබෙනවා අනිත් අයත් එක්ක සංසන්දනය කරද්දී, විශේෂයෙන්ම ඔහු මේ තොරතුරු තේරුම් ගන්න ස්පීඩ් එක, රියැක්ට් කරන ස්පීඩ් එක මේ වගේ. ඒ වගේම ඒ එපිසෝඩ් එක ගැන රිවිව් එකේදී තම්බ්නේල් එකේදීත් මම පෙන්ලා දීපු දේ තමයි ඔහුගේ හුරු අතත් අර අනිත් දෙදෙනාගේ හුරු අතම නෙමි කියන කාරණාව. ඒ වගේම අපි තවදුරටත් ගත්ත ඔහු කලර් බ්ලයින්ඩ්, ඒ කියන්නේ ඔහුට යම් යම් වර්ණයක් පේන්නේ නැහැ. ඒ වගේම ඔහුගේ ඒ කලර් බ්ලයින්ඩ් ගතිය නිසාම යම් ඇඩ්වාන්ටේජ් එකක් විදියට ඔහුට අනිත් අයට වඩා හොඳින් හන්ටින් කරන්නත් පුළුවන්. හැබැයි මෙතන තිබෙන විශේෂත්වය තමයි ඔහු කැමති නැහැ මේ වෙනස්කම් මොනවද කියන එක අනිත් අය දැනගන්නවට. එතකොට 7 වෙනි එපිසෝඩ් එකේදී අපි තේරුම් ගත්ත මේකට හේතුව මොකද මේ ජෙනටික් ක්ලෝනින් ප්‍රෝග්‍රෑම් එකේ තවත් එලිමන්ට් එකක් තමයි මේ හැම කෙනාගේම බෑකප් එකකුත් උන් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ වැරදිලාවත් මේ කෙනාට යම් අනතුරක් සිදු වුණොත්, එහෙම නැත්නම් මොන හරි ෆෝල්ට් එකක් සිද්ධ වුණොත් මේ අයව අයින් කරලා, එහෙම නැත්නම් මේ අයව විනාශ කරලා ඒ බෑකප් එකට ඉන්න අයගෙන් මේ කට්ටියව රීප්ලේස් කරන්න පුළුවන් විදිහට තමයි. ඒ කියන්නේ දැනට මේ බෑකප් විදිහට ඉන්න අය නිශ්චල විදිහට හිටියට මේ වෙන හැම සිදුවීමක් ගැනම ඩේටා උන්ට ෆීඩ් කරන ස්වභාවයක් තමයි තිබෙන්නේ. එතකොට මං හිතන්නේ මේ ප්‍රශ්නයත් එක්කම තමයි ඔහුගේ අර ඩිප්‍රෙෂන් එකක් තිබෙන්නේ. ඒ නිසාම තමයි ඔහු සිය දිවි හානි කරගන්න එහෙමත් උත්සාහ කරන්නේ. නමුත් දැන් ඔහු ක්‍රමක්‍රමයෙන් මේ ගාඩ්නර් ගර්ල්ට ළඟා වෙමින් තිබෙනවා. හැබැයි මේ රහස් පිළිබඳව ඔහු මුලින්ම හෙළි කරන්නේ මේ ගැහැණු ළමයට නෙමෙයි. මීට කලින් ඔහුට මේ ගණිකා ගැහැණු ළමයෙක්ව හම්බෙනවා, ඇසුරු කරන්න හම්බෙනවා. නමුත් ඔහු කිසිම ලිංගික සම්බන්ධයක් මේ කෙනා එක්ක තියාගන්නේ නැහැ. නමුත් ඒ ගැහැණු ළමයාගේ මතකය එක දවසකින් අයින් කළ දාන්න නිසා, එහෙම නැත්නම් මේ දවසේ සිදුවෙන කිසිම දෙයක් ඒ කෙනාට මතක නැති නිසා ඔහු මේ හැම දෙයක්ම තමන්ගේ තිබෙන වීක්නසස් මේ කෙනා එක කතා කරා කියලා තමයි අපිට කියන්නේ. නමුත් මේ ගර්ල්ම ඊට පස්සේ ඩස්ක් විසින් ඇසුරු කරන නිසා එතනදී මේ රහස් හැම දෙයක්ම ඩස්ක් පවා දැනගත්ත කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, අර හන්ටිං වලින් පස්සේ වැඩිපුර ඔහු හන්ට් කරපු දේවල්, එහෙම නැත්නම් මේ 14 වෙනි ක්ලියොන් කියන කෙනා වැඩිපුර හන්ට් කරපු දේවල් පිළිබඳවත් තොරතුරු මේ වෙන විට ඩස්ට ගියා කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒ වගේම මේ එපිසෝඩ් එකේදී අපිට දක්නට ලැබෙනවා මේ ගාඩ්නර් ගර්ල් එක්ක 14 වෙනි ක්ලියොන්ගේ සෙක්ෂුවල් රිලේෂන්ෂිප් එකකුත් තියෙනවා. එතකොට මේ කාරණාවත් ගොඩක් ඉම්පෝටන්ට් වෙන්න පුළුවන් ඉස්සරහට. මේකට හේතුව තමයි අපි දන්න කාරණාවනේ, දැන් මේ එම්පරර්ස්ලා ක්ලෝන් තාක්ෂණයෙන් තමයි ඉස්සරහට යන්නේ. ඒ කියන්නේ ඔවුන්ගේ දරුවෝ, ඒ කියන්නේ ඔවුන්ගේ ඕස්ප්‍රින් එකක් ඔවුන් කවදාවත් පාවිච්චි කරන්නේ නැහැ ඊළඟට මේ එම්පරර් එකේ බලය තියාගන්න. එතකොට මේ දෙදෙනාට දාව ළමෙක් හම්බෙන්න આવොත් ඒක මොන ආකාරයකින් බලපෑමක් වෙන්න පුළුවන්ද මේ සම්පූර්ණ දෙයට කියලා. ඒ විතරක් නෙමෙයි, ඊට පස්සේ මේ වගේ තර්ජනයක් තියෙනවා නම්, එහෙම නැත්නම් මේ 14 වෙනි ක්ලියොන් කියන කෙනා ෆෝල්ටි කියලා තේරුම් අරගත්තොත් ඔහුව විනාශ කිරීමේ තර්ජනයක්, බයක් තිබෙනවා නම් තමන් එක්ක මේ රාජධානියෙන් එහෙම නැත්නම් පැලස් එකෙන් පැනලෙන්නත් ඇය යෝජනා කරනවා. එතකොට ඉස්සරහට ගොඩක් දුරට ඔවුන් මේ දේ උත්සාහ කරાવી කියලා තමයි අපිට හිතන්න වෙන්නේ. නමුත් ඒ උත්සාහය මොනතරම් දුරට සාර්ථක වේවිද කියන එක අපිට තාම හිතා ගන්න බෑ. ඊළඟ කාරණාව තමයි ප්‍රධාන එම්පරර්, එහෙම නැත්නම් ඩේ දැන් ඇවිත් තිබෙනවා මේ සම්පූර්ණ ආගමික ප්‍රශ්නය විසඳන්න. එහෙම නැත්නම් මේ Tamanට අවාසිදායක කෙනෙක් මේ ප්‍රධාන ආගමක සංකේතය ලබා ගැනීම ඔහුට තරම්ම සුදුසු දෙයක් නෙමෙයි. හැබැයි අපි මෙතනදී මතක තියාගන්න ඕන කාරණාව තමයි මේ සීසන් එක පටන් ගනිද්දී අර කුඩා දරුවෙක් වෙලා හිටපු කෙනා තමයි දැන් මේ පාලනේ ඉන්නේ. එතකොට අර මිට කලින් හිටපු කෙනා, ඒ කියන්නේ මීට කලින් ඩේ විදියට හිටපු කෙනාට වඩා රෙස්පොන්සිබිලිටි එකක් ඔහු ලබා ගන්නවා. යම් ආකාරයක සෙන්සිබිලිටි එකක් ඔහුට තිබෙනවා කියන එක අපිට පේනවා. ඒ විතරක් නෙමෙයි, ඔහු ඇත්තටම මේ සෙල්ඩන් ප්ලෑන් එක ගැන මීට වඩා සීරියස්ලි හිතන්න තිබුණා කියන ස්ථානයේ ඉන්නවා කියන එක අපිට පැහැදිලි. දැන් ආගම පැත්තෙන් ගත්තාම දැන් මේ ප්‍රොක්සිමා තනතුර තමයි මෙතන තිබෙන්නේ. එතකොට හලීමා මේ ස්පීච් එකෙන් හැම දෙනාටම කන්වින්ස් කරන්නේ මේ රීඉන්කාර්නේෂන් එක ගැන. එතකොට බුද්ධ ආගම, හින්දු ආගම වගේ දේවල් ගැන දන්න අපි දන්නවා කොහොමද මේ නැවත නැවතත් ඉපදීම
විශ්වාස කරන්න කියලා. එතකොට මේ වගේම කාරණාවක් තමයි මේ ආගමට මූලික වෙලා තිබෙන්නේ. එතකොට ඒ විදිහට නැවත නැවත ඉපදීම තමන්ගේ ආත්මය නැවත නැවත අපිත් එක්ක එකතු වීම වගේ කාරණාවට ගැලපෙන්නේ නැති මේ අධිරාජ්‍යවාදියා මේ එම්පයරයකට සුදුසු නැහැ කියන තැන තමයි හලීම ඉන්නේ. ඒ නිසාම තමයි ඇය සඳහන් කරන්නේ මේ ජෙනටික් ක්ලෝනින් ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න ඕන කියලා. ඒ විතරක් නෙමෙයි හලීමා මෙතනදී තවත් මතක් කරන කාරණාවක් තමයි මේ සෙල්ඩන් ප්‍රෙඩික්ෂන්ස් වලදීත් මතුවුණා නේද මේ ආගමක් එම්පරර්ට විරුද්ධව යම් ආකාරයකින් ෆ්‍රික්ෂන් එකක් ඇතිවේවි කියලා. එහෙම නැත්නම් විරුද්ධතාවයක් ඇතිවේවි කියන එක. මෙතන තියෙන ඊළඟ සුවිශේෂ කාරණාව තමයි ඩෙමර්සල් පවා මේ ආගම ෆලෝ කරන කෙනෙක් විදිහට තමයි අපිට පෙන්වන්නේ. ඇය මේක මේ ඉන්න පිරිසට පේන්න කරන දෙයක් විතරක් නෙමෙයි සැබවින්ම පිළිගන්න කාරණාවක්. එතකොට ඇත්තටම මේ කාරණාව ටිකක් අපි මීට කලින් දැකපු නැති ආකාරයේ දෙයක්. ඒ කියන්නේ රොබෝ කෙනෙක් කොහොමද ආගමක් තෝරගන්නේ කියලා. හැබැයි මෙතෙන්ද අපි මතක තියාගන්න ඕන කාරණාව තමයි දැන් මේ ඩෙමර්සල් කියලා කියන්නේ රොබෝ කෙනෙක් වුණාට අර සෙන්ටියන්ස් බීන් කෙනෙක්. එහෙම නැත්නම් තමන් වෙනුවෙන් හිතන්න පතන්න පුළුවන්කමක් තියෙන කෙනෙක්. ඒ වගේම තමයි තමන්ගේ පැවැත්ම ගැන අදහසක් තියෙන ප්‍රශ්න කරන කෙනෙක්. එතකොට එහෙම ගත්තාම ඇයගේ මේ ජීවිතයට එහෙම නැත්නම් ඇය ගත කරන කාලයට යම් ආකාරයක සෙන්ස් එකක් එහෙම නැත්නම් පැහැදිලි බවක් ලබා දෙන්න මේ ආගම කටයුතු කරා කියන එක තමයි අපිට හිතන්න වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපිට තවත් හිතෙන කාරණාවක් තමයි මේ සිදුවෙන යම් යම් සිදුවීම් පිටිපස්සේදී මේ කාන්තාව එහෙම නැත්නම් මේ ඩෙමර්සල් කියන රොබෝ කාන්තාව ඉන්නවද කියන එක. මේක අපිට තවත් ඉස්සරහට තමයි පැහැදිලි කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් ඇය මේ ඩේ මතක් කරලා දෙන කාරණාව තමයි. එහෙම නැත්නම් එම්පරර් මතක් කරලා දෙන කාරණාව තමයි උඹ එම්පයර් එක වෙනුවෙන් තමයි වැඩ කරන්න ඕන. නමුත් එම්පයර් එකට විරුද්ධව කිසිම දෙයක් කරන්න ප්‍රෝග්‍රෑම් එකේ හැටියට. එහෙම නැත්නම් මේ කෝඩ් එකේම තියෙනවා ඊට විරුද්ධව මුකුත් කරන්න බෑ කියලා. හැබැයි මෙතන තියෙන ලූප් හෝල් එක තමයි මේ ඩෙමර්සල්ගේ ප්‍රෝග්‍රෑම් එකේ හැටියට. එහෙම නැත්නම් ඇයට තේරෙන ඒ වපසරිය හැටියට මේ සෙල්ඩන් ක්‍රයිසිස් ඇත්ත කියලා ඇයට තේරුමක් තිබෙනවා. එහෙම නැත්නම් මේ සෙල්ඩන් කියපු විදිහටම එම්පයරයකට ඉස්සරහට විනාශයක් සිද්ධ වෙන්න නියමිත වෙලා තිබෙනවා නම් එතකොට ඒ විනාශයන්ගෙන් එම්පයර් එක ආරක්ෂා කරගන්න ඇය යම් යම් දේවල් කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ කරන දේවල් අර එම්පරර්ගේ සැලසුම් වලට හැටියට එහෙම නැත්නම් එම්පරර් කැමති දේවල්ම නොවෙන්නත් ඉඩ තිබෙනවා. එතකොට එහෙම ගත්තාම සමහරක් වෙලාවට මේ 14 වෙනි ක්ලියෝන් කියන කෙනා අනිත් අයට වඩා වෙනස් වීම පිටිපස්සෙත් මේ ඩෙමර්සල් ඉන්නවද කියන එක අපිට ටිකක් හිතන්න තිබෙන කාරණාවක්. ඊළඟට අපි කතා කරන්නේ ගේල් ඩෝනික් ඒ වගේම හැරි සෙල්ඩන්ගේ මේ ඩිජිටල් කන්සර්ස් එක. එහෙම නැත්නම් ඔහු යම් ආකාරයකින් මේ ඩිජිටල් කරපු තමන්ගේ සිහිය එහෙම නැත්නම් තමන්ගේ මේ අවබෝධය ගැන. එතකොට ඇත්තටම එහෙම ගත්තාම හැරි සෙල්ඩන්ට එතන සිරුරක් නැති වුණාට එතනින් එහාට ඔහු හිතන පතන දේ ඔහු රියැක්ට් කරන හැම දෙයක්ම ඒ විදිහටම සිද්ධ වෙනවා කියන එක තමයි අපිට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. හැබැයි මෙතන තිබෙන විශේෂත්වය තමයි මුලින්ම ඔහු ප්ලෑන් කරලා තිබෙන්නේ තමන් සුයිසයිඩ් කරගෙන ඊට පස්සේ සතියක් විතර රේච් මෙතන ඉඳලා මේ කාරණා එක්ස්ප්ලেইন කරලා අර ටර්මිනස් එක එහෙම නැත්නම් ෆවුන්ඩේෂන් ප්ලැනට් එකේ හැම දෙයක්ම සිද්ධ වෙන විදිහට වැඩ කරලා ඒ දේවල් වලට යම් ආකාරයකින් පාර හදලා ඊට පස්සේ තමන් අතුරුදහන් වෙනවා. තමන් අතුරුදහන් වෙලා කියන්නේ මේ ක්‍රයිරෝ පොඩ් එකට නැගලා ඔහු තමයි මේ රේවන් ෂිප් එකට එන්න හිටියේ. ඒ නිසා තමයි අපි අර කලින් සතියේදීත් කතා කරේ මෙතනදී මේ රේච් ෆ්‍රොස් ප්‍රොටෝකෝල් එක එහෙම නැත්නම් රේච් ෆ්‍රොස් අරයිවල් ප්‍රොටෝකෝල් එක තමයි තිබුණේ. එතකොට මෙතන ඊළඟ කාරණාව තමයි දැන් මේ ගේල් සහ රේච් අතර තිබුණු ආදර සම්බන්ධය නිසා කවදාවත් රේච් ගේල්ව දාලා යන එකක් නැහැ කියන එක හැරි සෙල්ඩන් දැනගෙන හිටියා. ඒ නිසාම තමයි ඔහු තමන්ව මරන්න මේ රේච්ට අණ කරන්නේ. එහෙම නැත්නම් උපදෙස් ලබා දෙන්නේ. එතකොට තමන්ගේ ජීවිතය නැතිවීම කොහොමද මේ දේවල් වලට බලපාන්නේ කියන එක අපි මුලින්ම කතා කරොත් ඇත්තටම ඔහු සඳහන් කරන විදිහට ඌට යම් ආකාරයක මාරාන්තික රෝගයක් තිබිලා තිබෙනවා. ඒ කියන්නේ ඔහු කොහොමත් මේ යන්න ඉඳපු කෙනෙක්. හැබැයි මෙතන තියෙන කාරණාව තමයි ඔහු අර අනිත් පිරිසත් එක්කම මේ ටර්මිනස් ප්ලැනට් එකට ඇවිල්ලා ඊට කාලයකට පස්සේ මිය ගියොත් ඒක මේ ඉන්න පිරිස ඩිමෝටිවේට් වෙන්න හේතුවක් විදිහට තමයි ඔහු සඳහන් කරන්නේ. ඒ කියන්නේ අනිත් අය එතකොට ඔහුව දුර්වල කෙනෙක් විදිහට තමයි දකින්නේ. එහෙම නැත්නම් තමන්ව මේ දුෂ්කර ප්ලැනට් එකකට අරගෙන ආපු පිස්සෙක් විදිහට දකීවි කියන එක තමයි මෙතනදී හැරි සෙල්ඩන් කියන්නේ. නමුත් ඒ වෙනුවට මේ හැම දිනාගෙම ගෞරවය විශේෂයෙන්ම ඊ타මත්ම නෝබල් ලෙවල් එකෙන් හැරි සෙල්ඩන් ගැන හිතාගෙන ඉන්න වෙලාවෙදී ඔහුගේ ජීවිතය නැති වෙනවා කියලා කියන්නේ එතනත් ඉතින් පස්සේ අර ඒ ඇඩ්මිරේෂන් එක වැඩි වෙනවා.
මේක සාමාන්‍යයෙන් අපි වෙනත් ආගම්වලදිත් දැකපු කාරණාවක්. මම එහෙම ආගම් මොනවද කියන එක සඳහන් කරන්න යන්නේ නැහැ. එතකොට ඒක එච්චර හොඳ නැති වෙන දෙයක් නිසා. නමුත් අර ඊ타මත්ම නෝබල් කැරක්ටර්ස් මරුණාට පස්සේ කාලයාගේ ඇවෑමෙන් ඒ අය ගෝඩ් ලෙවල් එකකින් සලකපු තත්ත්වයන් තිබෙනවා. එතකොට හැරි හිතපු විදිහටම මේ තත්ත්වය ෆවුන්ඩේෂන් එකේ ඇති වෙලා තියෙනවා කියන එක අපිට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න පුළුවන් කාරණාවක්. ඒ නිසාම තමයි මේ ප්ලැනට් එකේ අය ඔහුගේ ස්ටැචුස් එහෙම තියාගෙන ඉන්නෙත්. ඒ විතරක් නෙමෙයි අර ගෝඩ් කියන වචනේ වෙනුවට සෙල්ඩන්ගේ වචනය පාවිච්චි කරන්නේ. එතකොට මේ පැත්තෙන් ගත්තාම හැරි සෙල්ඩන් ප්ලෑන් කරපු දේ ඒ විදිහටම සිද්ධ වෙනවා. එතකොට හැරි සෙල්ඩන්ගේ සහ රේච්ගේ ප්ලෑන් එකේ හැටියට රේච් හැරි සෙල්ඩන් මරලා ඊට පස්සේ ඔහුගේ කන පිටිපස්සේ තිබුණු මේ ඩේටා ප්‍රින්ට් එක එහෙම නැත්නම් මෙච්චර කාලයක් ඔහුගේ ඒ හැම දෙයක්ම ගබඩා වෙලා තිබුණු මේකත් අරගෙන තමයි එන්න නිමිත වෙලා තිබුණේ. නමුත් මේ ස්ථානයට ගේල් ආපු නිසා මේ ප්ලෑන් එක ඒ වෙලාවෙම වෙනස් කරන්න රේච්ට සිද්ධ වෙනවා. ඊට පස්සේ රේච් වෙනුවට මේ රේවන් ෂිප් එකට එවන්නේ ගේල්ව. එතකොට මේ ඩේටා යුනිට් එක තියෙන්නේ අර පිහියමයි. එතකොට ගේල් මේ ෂිප් එකට ඇතුල් වෙනකොට ඒ ඩේටා යුනිට් එකෙන් අර සෙල්ඩන්ගේ කන්සර්ස් එක මේ ශිප් එකේ මේන් ෆ්‍රේම් එකට අප්ලෝඩ් වුණා කියන එක. එහෙම නැත්නම් ඔහු දැන් තමන්ගේ කන්සර්ස් එක තවදුරටත් මේ ශිප් එක ඇතුලේ තියාගෙන ඉන්නවා කියන එක තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන කාරණාව. එතකොට ප්ලෑන් එකේ ඒ කොටස සාර්ථකයි. නමුත් ඔහුගේ කන්සර්ස් එකත් එක්ක මේ ශිප් එකේ ඉන්න තිබුණේ රේච්. නමුත් දැන් රේච් වෙනුවට ඉන්නේ ගේල්. හැබැයි දැන් මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නය තමයි හැරි සෙල්ඩන් තමන් ගැනත් රේච් ගැනත් විතරක් නෙමෙයි මේ ප්ලෑන් එක අරගෙන තිබුණේ. ඔහුගේ තව ප්ලෑන් එකක් තිබුණා. ඒ තමයි ගේල් ඩෝනික් මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකට එහෙම නැත්නම් ටර්මිනස් කියන ප්ලැනට් එකට යන එක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද මේ ලුයිස් පයිරීන්ගේ ලීඩර්ෂිප් එක අවශ්‍ය වෙන්නේ සෙටල්මන්ට් කාලයට විතරයි. එහෙම නැත්නම් මේ හැමදෙනාම සෙටල් වෙන කාලයට විතරයි. එතනින් එහාට කොහොමත් අපි දන්න කාරණාවක් තමයි මේ ෆවුන්ඩේෂන් පොත්වල හැටියටත් දැන්ටත් මේ ටීවී සීරීස් වල කියනවා. ඒ කියන්නේ මේ ප්ලැනට් එක ක්‍රයිසිස් කිහිපයකට මුහුණ දෙන්න නියමිතයි. මේ ක්‍රයිසිස් වලට කියන්නේ සෙල්ඩන් ක්‍රයිසිස් කියලා. එතකොට මෙතනදී මේ හැරි සෙල්ඩන් කියන කාරණාව තමයි පළවෙනි ක්‍රයිසිස් එක එන වෙලාවේදී ඒකට මුහුණ දෙන්න මෙතන ගේල් ඩෝනික් ඉන්න නියමිත වෙලා තිබුණා කියලා. ඒ කියන්නේ තමන්ගේ ප්ලෑන් එක හැටියට. දැන් ප්‍රශ්නය තමයි එතනදී ගේල් ඩෝනික් මේ ෆවුන්ඩේෂන් ප්ලැනට් එකේ නැහැ කියලා කියන්නේ කොහොමද මේ ෆවුන්ඩේෂන් එකේ ඉන්න අය ඒ ක්‍රයිසිස් එකට මුහුණ දෙන්නේ කියන එක. ඒ වගේම මේ සංවාදය අවසාන වෙන්නේ අපි අර කලින් සඳහන් කරපු වගේම මේ ගේල් ඩෝනික් සතුව තිබෙන ඒ සිය පව එකත් එක්ක. එතකොට මෙතනදී ඔවුන් අර සාකච්ඡා කරනවා අපි කලින් කතා කරා වගේම මේ ස්ටාර් බ්‍රිජ් එක වැටෙන එක ගැන දැනගෙන හිටියා. ඒ වගේම සෙල්ඩන්ට යම් ආකාරයක කරදරයක් වෙනවා කියන එක දැනගෙන හිටියා. ඒ වගේම කුඩා කාලේ ඉඳන්ම මේ තමන් කවදා හරි දවසක බ්ලැක් හෝල් එකක් ආසන්නයට එහෙම නැත්නම් මේ ඉවෙන්ට් හොරයිසන් එකකට යනවා කියන එක ගැන ෆීලින් එකක් තිබුණා. නමුත් මේක අර මැතමැටිකලි හිතන්න පුළුවන් කාරණාවකුත් නෙයි. මොකද සයිකෝ හිස්ටරි මැතමැටි සමීකරණයට යම් යම් ඉන්පුට්ස් ලබා දීලා තමයි විශේෂයෙන්ම එක කෙනෙක් ගෙනිමි විශාල පිරිසකගේ ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන ප්‍රෙඩික්ට් කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. නමුත් ගේල් ඩෝනික්ගේ පැත්තෙන් ගත්තාම ඇයට තිබෙන මේ හැකියාව එහෙම නැත්නම් ඇය මේ විදිහට දේවල් ප්‍රෙඩික්ට් කිරීමේ හැකියාව ඒ ආකාරයක ගණිත සමීකරණයකට දාන්නත් බෑ. ඒක අර තමන්ගේ සිය ආගමෙන් ආපු දෙයක් විදිහට හිතන්නත් බෑ. මේක අර මිනිස්සුන්ගේ වර්ධනයෙන් තමන්ට ලැබිච්ච යම් ආකාරයක බලයක් විදිහට තමයි අපිට දැනට තේරුම් ගන්න වෙන්නේ. අපි අර ඩූන් රිව් එකේදී කතා කරා මේ ප්‍රෙසියන්ස් කියන වචනය. එහෙම නැත්නම් මේ මල්ටි ඩයිමෙන්ෂනල් අවයර්නස් එක. එතකොට ඒ වචනයම තමයි ඇත්තටම අපිට ඇය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ කියන්නේ මේ කාලයේ ඉදිරිය ගැන යම් ආකාරයක අවබෝධයක් ඇය සතුව තිබෙනවා කියන එක තමයි අපිට මෙතනදී පෙන්වන්නේ. ඒකේ ඉතාමත්ම සියුම් අවස්ථාවකුත් අපිට මේ එපිසෝඩ් එකේදී දක්නට ලැබෙනවා. ඊට අමතරව අර ඉම්පීරියල් ෂිප් එකේදී ඇය එද්දිත් අර සාමාන්‍යයෙන් හැමදෙනාම ස්ලීප් එකේ ඉන්න ඕන වුණාට ඇය අවදි වෙලා මේ අවට බැලීම පිළිබඳවත් ඒ ෂිප් එක මෙහෙවන ස්පේසස්ල එහෙම පුදුම වෙනවා. එතකොට ඒ හැකියාව එහෙම නැත්නම් ඒ එතනදිත් ඒ හැකියාව ඇයට ලැබිලා තිබෙන්නේ මේ දේ නිසා තමයි අපිට දැනට අපිට මේක සුපර් හියුමන් පවර් එකක් විදිහට තමයි තේරුම් ගන්න වෙන්නේ.